අයිබෝන් දුවේ පුතේ සුබ දවසක් වේවා ඔයගොල්ලෝ හැමෝටම SL Commerce Education YouTube channel එක හරහා උසස් පෙළ වාණිජ්‍ය විෂය ධාරාව ඉගෙන ගන්න දුවල පුතාලා වෙනුවෙන් දුවේ පුතේ ඔබ වෙනුවෙන් ගෙනෙන වීඩියෝ පාඩම් මාලාවේ තවත් එක් පාඩම් කොටසකුයි මේ විදිහට ඔබත් එක්ක එකතු වෙන්න. ඔබ දන්නවා ගිණුම් කරන කියන විෂය ඇතුලේ ඔබත් එක්ක මම පාඩම් කීපයකින් මීට පෙර හමු වුණා. අද දවසේ මම ඔබත් එක්ක සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙන්නේ ඔබේ ගිණුම් කරන විෂය තුල ඉගෙන ගන්න 6 වෙනි නිපුණතාවය. ඒ තමයි කේවල ස්වාමී ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන හදන්නේ කොහොමද කියලා බලන්න. මේක බොහොම ලේසි කාරණයක්. ඊටත් වඩා පුතේ ඔබ කේවල ස්වාමී ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන කියන මේ කොටස ඉගෙන ගන්න එන්නේ ගිණුම් කරණය කියන විෂයට අදාළ සියලු විෂය කොටස් හරබර කිරීම නිවැරදිව ඉගෙනගෙන මම විශ්වාස කරනවා. right. ඒ නිසා අපිට පහසු වෙයි. නැත්නම් ඔබ නැවත සැරයක් ඒවා අධ්‍යයනය කරමින් එන්න. ඒ වගේම SL Commerce Education කියන මේ YouTube channel එක පිළිබඳව ඔබට යමක් සිහිපත් කරන්න ඕන. ඉදිරි කාලෙදී බලාපොරොත්තු වෙන ව්‍යාපාර අධ්‍යයනය සහ ආර්ථික විද්‍යාව කියන විෂයන් ගෙනුත් වීඩියෝ පාඩම් ඔබත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් එකතු වෙන්න. උසස් පෙළ විභාගයේ හොඳ සාමාර්ථයක් ගන්න මේක තෝතැන්නක් කරගන්න. අපි එකතු වෙමු අද දවසේ පාඩමත් එක්ක. හොඳයි බලන්න පුතේ. ඊළඟට ඔබේ නිබන්ධනයේ ඔබේ අවධානය යොමු කරලා තියෙන්නේ මේ දලලාභ අනුපාතයත් එක්ක කරන්න වෙන ගැළපීම් ටික. මේක ඔබට ගිණුම් කරන විෂය ඉගෙන ගද්දී බොහෝ තැන්වලදී අවශ්‍ය වෙන කාරණයක් පුතේ. ඒ නිසා මේක හොඳින් අවබෝධ කරගන්න කොහොමද මේක කරන්න කියන කාරණය. අපි බලමු එකින් එක සරලව එන්න ඔබේ නිබන්ධනයේ 5 වෙනි අභ්‍යාසයට. ඔබේ නිබන්ධනයේ 5 වෙනි අභ්‍යාසයට බලන්න ව්‍යාපාරික මාත් එක්ක යොගමු. ව්‍යාපාරික දලලාභ අනුපාතයේ විකුණුම් මිලෙන් 40%කි. විකුණුම් 40000ක් නම් අපිට කියනවා පුතේ දලලාභයයි විකුණුම් පිරිවැයයි ගණනය කරන්න කියලා. බොහොම සරල කාරණයක්. මේක හැබැයි හොඳින් අවබෝධ කරගන්න ඕන. මොකද කියන්නේ ව්‍යාපාරික දලලාභ අනුපාතයේ විකුණුම් මිලෙන් 40%. එතකොට මේ ගණන් වල අපිට දෙනවා පුතේ මේ දලලාභ අනුපාතයේ ආකාර දෙකකට. එකක් තමයි ගාණ අපිට කියනවා විකුණුම් මිලෙන් ප්‍රතිශතයක් විදියට. සමහර වෙලාවට අපිට ගාණක දෙන්න පුළුවන් පුතේ පිරිවැයෙන් ප්‍රතිශතයක් විදියට. මේ කොහොමද? අපි දලලාභ හොයන සූත්‍රය අනුපාතය හොයන සූත්‍රය අපි ඉගෙන ගත්ත මේ පාඩමේ සිද්ධාන්ත කොටසෙදි. එතින්ද අපි කිව්වා දලලාභය විකුණුම් මිලෙන් බෙදලා 100 වැඩි කරොත් එමේ එතෙන්දී ඉන්නේ විකුණුම් මිලේ ප්‍රතිශතයක් විදියට තමයි දලලාභය. ඊළඟට දලලාභය බෙදන්නේ විකුණුම් පිරිවැයෙන් නම් එතෙන්දී ඉන්නේ විකුණුම් පිරිවැයේ ප්‍රතිශතයක් විදියට තමයි ලාභ අනුපාතය. මේ දෙක අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒක මම පස්සේ කියලා දෙන්නම්. රයිට්. ඉස්සෙල්ලා බලමු මේ 5 වෙනි අභ්‍යාසය කොහොමද විසඳන්නේ. බලන්න එන්න. සූත්‍රයක් තියෙනවා පුතේ අපි නිතර භාවිතා කරන එකක්. මේක අපි දන්න එකක්. පිරිවැය එකතු කරා ලාභය සමාන වෙනවා පුතේ විකුණුම් මිලට. විකුණුම් මිලට වී මිල කියලා ගත්ත විකුණුම් මිල. හරි. රයිට්. පිරිවැය කියලා කියන්නේ පුතේ ව්‍යාපාරයක විකුණන්න ගත්තේ භාණ්ඩ සඳහා වැය කරපු ටික. ඒ කියන්නේ ගැනුම් සඳහා දරපු වියදම. පිරිවැය. ඊළඟට ඒකට එකතු වෙනවා පුතේ දලලාභය. උදාහරණයක් අපි ටවුන් එකෙන් ගහලා සමගටයක් වුණා අපේ ගමේ කඩේ. ටවුන් එකේ 45ට හම්බුනොත් අපි මේක විකුණන්නේ 50ට නම්. අන්න 45යි පිරිවැය 5ක් ලාභය විකුණුම් මිල වෙන්නේ කීයද? 50යි. පැහැදිලිද මම මේ කියපු කාරණේ? රයිට්. මේ ගැන හොඳ අවබෝධයක් තියෙනනේ නම් හැම වෙලාවෙම මේ සූත්‍රය අපිට භාවිත කරන්න පුළුවන් අපිට අභ්‍යාස සාකච්ඡා කරද්දී. නම් පිරිවැයදන ලාභය සමානයි විකුණුම් මිල. ඒත් අපිට ගාණ තුල කියන්නේ පුතේ විකුණුම් මිලෙන් නම් ලාභ අනුපාතය. ඒ වෙලාවට අපි මේක පුරවන්නේ මෙහෙමයි.
ගාණය අපිට කියන්නේ විකුණුම් මිලෙන් විදිහට නම් මේ ලාභ අනුපාතය විකුණුම් මිල 100යි කියලා ගන්නවා පුතේ. විකුණුම් මිල 100යි ලාභ අනුපාතය මේ ගාණ විදිහට නම් ලාභ අපිට කියන විකුණුම් මිල 100ට 40යි මේකට පුරවගෙන එනවා. එහෙනම් පිරිවැය වෙන්නේ කීයද පුතේ? 60. බලන්න කොච්චර ලේසිද. ඒතර ගාණ අපිට කිව්වේ විකුණුම් මිලෙන් 140ක් ලාභයි කියලා. එහෙනම් විකුණුම් අපි ගත්ත කීයද කියලාද? 100යි කියලා. අපිට ගාණ කියලා තෝරනවා නම් පිරිවැයෙන් 140ක් කියලා. මොකද වෙන්නේ? එහෙනම් පිරිවැය 100යි කියලා තමයි ගන්න ඕන පුතේ. එහෙනම් පිරිවැය 100යි ලාභය 40යි විකුණුම් මිල කීයක් වෙනවද? 140ක් වෙනවා පුතේ. පැහැදිලිද මම මේ කියපු කාරණේ? ඒතර ගාණ කියන්නේ විකුණුම් මිලෙන් කියලා නම් අපි ගන්නෙ විකුණුම් මිල 100යි කියලා. ගාණ කියන්නේ විකුණුම් පිරිවැයෙන් කියලා නම් පිරිවැය 100යි කියලා අපි ගන්නවා. රයිට්? ඒ කාරණේ හොඳින් මතක තියාගන්න අපිට ඉස්සරහදී අවශ්‍ය වෙනවා. මේ ගාණ ඉච්චර අමාරු කන්නේ බලමු. එහෙනම් දල ලාභ අනුපාතයේ විකුණුම් මිලෙන් 140ක්ලු විකුණුම් 40000ක් නම් අපෙන් අහන්නේ දල ලාභය. ඊටාම ලේසි ගණනය කිරීමක්. මොකද්ද? දල ලාභයයි අපිට හොයන්න කියන්නේ පුතේ. දල ලාභය හොයන්න කියන්නේ සමානයි විකුණුම් අපිට දෙනවා පුතේ කීයක්ද? 40000යි. එහෙනම් 40000යිලු විකුණුම්. එතකොට අපිට පේනවා මේ විකුණුම් 40000යි. එහෙනම් විකුණුම් වලින් 140ක් තමයි ලාභ. එහෙනම් අපි 40000ට බලන්න ඕන පුතේ 100ට කීයක්ද? 40ක්. 40000ට 140ක් බැලුවම අපිට දල ලාභය පහසුවෙන්ම හොයාගන්න පුළුවන්. මේක සරල කාරණයක්. එතකොට මෙන්න මෙතෙන්දි තව වැදගත් කාරණයක් ඔබට කියන්නම්. මේක මතක තියාගන්න. හැම වෙලාවෙම ඔබ ගණිතෙත් මේක ඉගෙනගෙන තියෙනවා. හැම වෙලාවෙම ඉරට උඩ ඉන්න කෙනාට සමාන කෙනාෙන් තමයි පුතේ බෙදන්නේ. වැඩි කරන්න අපි හොයන එක්කෙනාගේ. ඒක ඔළුවේ තියාගන්න. රයිට්. එහෙනම් මෙයාට මෙයා අයින්ට උනාම 400 වැඩි කිරීම 40 කියන්නේ ඔබට ලැබෙනවා 10 කියන්නේ 4000යි 40 කියන්නේ 16000යි. එහෙනම් ව්‍යාපාරයේ දල ලාභය පුතේ අපිට හම්බ වෙනවා කීයද? 16000යි. බොහොම ලේසි අභ්‍යාසයක්. බලන්න ඊළඟට අපිට කියනවා විකුණුම් පිරිවැය ගණනය කරන්න. අපි හොයමු විකුණුම් පිරිවැය මේ ඉන්න මාත් එක්ක හදමු විකුණුම් පිරිවැය. මේ අභ්‍යාස ලේසි හැබැයි මේක තාම වැදගත්. විකුණුම් පිරිවැය. අපි හොයමු පුතේ එන්න මාත් එක්ක හොයන්න. ව්‍යාපාරයේ විකුණුම් දෙනවා පුතේ 40000ක්. මේ ක්‍රම දෙකකට හොයන්න පුළුවන්. මම දෙවිදිහම ඔබට කියලා දෙන්නම්. 40000ක්. එතකොට මේ 40000න් පිරිවැය කොච්චරක් තිබිලා තියෙනවද? ඒ කියන්නේ මේ 40000ක භාණ්ඩ විකුණද්දි කොච්චර පිරිවැය ගිහිල්ලා තියෙනවද? ඒතර බලන්න අපි හැම වෙලාවෙම සූත්‍රය විසඳද්දී බෙදන්න ඕනේ ඉර උඩ එක්කෙනාට සමාන එක්කෙනාගෙන්. කීයක්ද? 100න්. වැඩි කරන්න ඕනේ කාගෙන්ද? හොයන කෙනාගෙන්. මම හිතනවා පැහැදිලි මේ කාරණේ. ඒතර 60. ඒතර බලන්න ඕනේ විකුණුම් මිල 100යි පිරිවැය 60යි ලාභය 40යි. මේක තමයි තියෙන්නේ. එහෙනම් 100න් 60ක් පිරිවැය. 140ක් දල ලාභය වුණානේ. 160ක් මොනවද? පිරිවැය. එහෙනම් අපිට හොයන්න පුළුවන් 100න් බෙදලා 60න් වැඩි කරා නම් බලන්න ඔබට ලැබෙනවා මේ සරල කාරණයක්. හාරදහ වැඩි කිරීම 6 කියන්නේ පුතේ 24000යි. එහෙනම් මේකේ විකුණුම් පිරිවැය පුතේ ඔබට ලැබෙනවා 24000යි. බලන්න. එහෙනම් විකුණුම් පිරිවැය දල ලාභය එකතු වෙච්ච එක විකුණුම් වලට සමාන වෙන්න ඕන. එහෙනම් 24000 10000 එකතු වෙච්ච 40000ට සමයි. තාම ලේසි සරල අභ්‍යාසයක්. මම හිතනවා මේ කාරණය ඔබට පැහැදිලි. මෙතෙන්දී ඔබ ඔළුවට දාගත්තු යුතු කාරණා වක් තමයි වැදගත්ම කාරණේ තමයි මෙන්න මේ සූත්‍රය සකස් කරගන්න විදිහ. ඒ කියන්නේ පිරිවැය ධන ලාභය සමානයි විකුණුම් මිල. ගාණ අපිට කිව්වේ විකුණුම් මිල ප්‍රතිශතයක් විදිහට නම් විකුණුම් මිල 100යි කියලා ගන්නවා. ගාණ අපිට කියන්නේ පිරිවැය ප්‍රතිශතයක් විදිහට නම් පිරිවැය 100යි කියලා ගන්නවා. රයිට්. බලන්න අඩපාඩුවක් තියෙනවා නම් රයිට්. අපි එමු පුතේ ඔබේ නිබන්ධනයේ අපි එම්පුතේ ඔබේ නිබන්ධනයේ ඔබට දීලා තියෙන 6 වෙනි අභ්‍යාසයට බලන්න. ව්‍යාපාරයේ දල ලාභ අනුපාතය විකුණුම් මිලෙන් 10%කි. විකුණුම් 3,80,000ක් නම් දල ලාභය හා විකුණුම් පිරිවැය ගණනය කරන්න ඉතාම ලේසි වැඩක්. බලන්න ව්‍යාපාරයේ දල ලාභ අනුපාතය 10%යිලු විකුණුම් මිලෙන්. එහෙනම් අපි අර සූත්‍රය පුරව ගන්නවා.
විකුණුම් මිලෙන් 10%ක්. විකුණුම් 100යි, ලාභය 10යි, පිරිවැය 90යි. බොහොම ලේසි. මේක මේ පහසු ක්‍රම වලට හදන්න මේ ක්‍රමයට හදන්න මම කියලා දෙන්න හදන්නේ මේක ඉස්සරහදී වැදගත්. right. බලන්න අපිට ඉස්සෙල්ලාම අහන්නේ පුතේ දල ලාභය. අපි ඉස්සෙල්ලාම අහන්නේ දල ලාභය. ඔයාලට හොයන්න පුළුවන් දැන් තනියෙන් උනත්. මොකද්ද? ව්‍යාපාරයේ විකුණුම් තිබිලා තියෙනවා පුතේ 3,80,000ක්. එහෙනම් 3,80,000ට 10%ක් තමයි දල ලාභය. එහෙනම් 3,80,000ට 10%ක්. එහෙනම් 100ෙන් බෙදලා අපි වැඩි කරනවා පුතේ 10ෙන්. බලන්න 3,800 වැඩි කිරීම 10 කියන්නේ පුතේ 38,000යි. එහෙනම් ව්‍යාපාරයේ දල ලාභය වල බඩු බැලමට පේනවා 38,000යි පුතේ. සරල අභ්‍යාසයක්. ඊළඟට අපිට කියනවා ගානේ විකුණුම් පිරිවැය හොයන්න. විකුණුම් පිරිවැය. ඒතර විකුණුම් වලින් දල ලාභය ටික අයින් කරා නම් ඊටු ටික අපිට විකුණුම් පිරිවැය කියලා ගන්න පුළුවන්. බලන්න දල ලාභේ හොයාගත්ත 38,000යි. එහෙනම් විකුණුම් වලින් අඩු කරනවා අපි දල ලාභය. විකුණුම් වලින් දල ලාභය ටික අයින් වුණා විතර වෙන්නේ මොනවද? විකුණුම් පිරිවැයනේ පුතේ. ඒතර බලන්න 3,80,000න් අඩු කරනවා පුතේ 38,000. බලන්න අපිට කීයක් එනවා කියලා. 30,000ක් ගියාම 3,50,000, 8,000ක් ගියාම 3,42,000යි. එහෙනම් මේ ව්‍යාපාරේ විකුණුම් පිරිවැය ඔබට ලැබෙනවා පුතේ 3,42,000ක්. මම හිතනවා මේ කාරණේ ඔබට පැහැදිලි වෙන්නේ නැtei කියලා. සරල අභ්‍යාසයක්. නැත්නම් මේක 3,80,000 90 වැඩි කරා නම් ඒත් හරි. right. ඊළඟට එන්න පුතේ ඔබේ නිබන්ධනයේ ඔබට දීලා තියෙන හරි. ඊළඟට එන්න පුතේ ඔබේ නිබන්ධනයේ ඔබට දීලා තියෙන 7 වෙනි අභ්‍යාසය බලන්න මයිත් එක්ක කියව ගන්න. ව්‍යාපාරයේ දල ලාභ අනුපාතය විකුණුම් මිලෙන් 20%කි. දල ලාභයේ 20,000ක් නම් විකුණුම් වටිනාකමයි විකුණුම් පිරිවැය හොයන්න කියලා කියන්නේ. බලන්න කොච්චර ලේසි අභ්‍යාසයක්ද. ව්‍යාපාරයේ දල ලාභ අනුපාතය විකුණුම් මිලෙන් 20%ක්ලු දල ලාභයේ 20,000ක්ලු අපෙන් අහනවා විකුණුම් වටිනාකමයි විකුණුම් පිරිවැයයි හොයන්න කියලා. එහෙනම් මේ සූත්‍රයට අනුව අපි මේ ටික සටහන් කරගමු. පිරිවැය ලාභය සමානයි විකුණුම් මිල. ගානේ අපිට දෙන්නේ දල ලාභ අනුපාතයේ විකුණුම් මිලේ ප්‍රතිශතයක් විදිහට. එහෙනම් විකුණුම් මිල අපි ගන්න කීයයි කියලාද 100යි කියලා. ලාභය අපිට දෙනවා පුතේ 120ක්. එහෙනම් ලාභය 20යි. එහෙනම් පිරිවැය වෙන්නේ පුතේ 80යි. දැන් අපිට බලන්න ගානේ දීලා තියෙන ඊළඟ තොරතුර දල ලාභය 20,000යි. එතකොට මෙන්න මේ 20ට අදාළ කෙනා තමයි දීලා තියෙන්නේ. දල ලාභය කීයද පුතේ? 20,000යි. ඒතකොට 20,000 කියලා කියන්නේ 100න් 20ක් කියලා කියන්නේ 5න් කී කොච්චරද පුතේ? 1ක්. 100 20 කියන්නේ 5න් 1ක්. එහෙනම් 5න් 1ක් සමානයි කීයටද? 20,000ට. 5න් 4ක් හොයාගන්න බැයිද? පුළුවන්. 5න් 1ක් කියන්නේ 20,000 නම් 5න් 4ක් කියන්නේ කොච්චර කියලා හොයන්න බැයිද? 5න් 5ක් කියන්නේ කොච්චරද කියලා හොයන්න බැයිද? පුළුවන්. ඉතාලම සරල වැඩක්. නම් මුලින්ම අපි හොයමු පුතේ විකුණුම් වටිනාකම. එන්න හොයන්න. මාත් එක්ක හොයමු. විකුණුම් වටිනාකම. ඒ කියන්නේ සම්පූර්ණ විකුණුමේ අපෙන් අහන්නේ. මෙන්න මේ කොටසට අදාළ එක. සම්පූර්ණ ප්‍රමාණය අපෙන් අහන්නේ. විකුණුම් වටිනාකම සමානයි අපිට ගානේ දීලා තියෙන පුතේ දල ලාභය අපි ඒක සටහන් කරගත්තා. දල ලාභය කියන්නේ 100ට කොච්චරද? 20ක්. අපිට හොයාගන්න ඕනේ පුතේ 100 ගාන. 5න් 1ක් ගාන තමයි 20,000 කියන්නේ. අපිට හොයන්න ඕනේ 5න් 5ක ගාන. බලමු අපි හොයන්නේ කොහොමද කියලා. ඒත් ඔබ දන්නවා මේක විසඳද්දී ඉර උඩ ඉන්න කෙනාට සමාන කෙනාගෙන් බෙදනවා. සමාන කෙනා කීයද? ලාභයේ 20යි. එහෙනම් 20ෙන් බෙදුවා වැඩි කරන්න ඕනේ පුතේ අපි හොයන එක්කෙනාගෙන්. හොයන්නේ කවුද අපි?
විකුණු වටිනාකම මේ කියනවා එහෙනම් කීයද වැඩි කරන්න ඕන 100න් වැඩි කරන්න ඕන පුතේ. එහෙනම් වට ලැබෙනවා බලන්න 20000 බෙදීම 20 කියලා කියන්නේ 1යි 1000 වැඩි කිරීම 100 කියන්නේ 1 ලක්ෂයයි. එහෙනම් මේ ව්‍යාපාරයේ මුළු විකුණු වටිනාකමට එනවා කීයද පුතේ ලක්ෂයක් විදියට. මම හිතනවා මේ කාර්යය ඔබට පැහැදිලි වෙන්නේ නැති කියලා. ඇයි මේක 20න් බෙදුවේ පුතේ ලාභය තමයි අපිට දෙන්නේ. ඒතර 20ට අයිති කොටස තමයි 20000 කියන්නේ. අපිට හොයන්න ඕනේ 100ට අයිති කොටස. එහෙනම් 20න් බෙදලා 100 වැඩි කරනවා. මේ කියන්නේ 1න් 5න් වැඩි කළා වගේ. 100න් 20 කියන්නේ 5න් එකක් නේ. ඒතර ඒක අනිත් පැත්ත හරවලා අපි වැඩි කරා ඔබ ගණිතේ දන්නවා. ඒතර අපිට එනවා සම්පූර්ණ ගාන. රයිට්. එතන බලමු ඊළඟ කාරණේ ඔබෙන් අහන්නේ පුතේ විකුණුම් පිරිවැය. බලන්න කොච්චර ලේසි අභ්‍යාසද මේව. හැබැයි මේක ඔළුවේ තියාගෙන ඔබට ඉදිරියේදී ගොඩක් පාඩම් වලදී ගොඩක් ගණනය කිරීම වලදී මේක අවශ්‍ය වෙනවා. මේ ගණනය කිරීම. රයිට්. ඒ නිසා හොඳට මතක තියාගන්න. ඊළඟට අපෙන් අහන්නේ පුතේ විකුණුම් පිරිවැය ගානේ දෙන ඔබට තොරතුරු තමයි දල ලාභයේ 20000යි. සටහන් කරගත්තා. එතකොට එයාට සමාන එක්කෙනා තමයි කවුද? 20 දල ලාභ අනුපාතය 120යි. බෙදුව 20න්. වැඩි කරන්න ඕනේ අපි හොයන එක්කෙනාගෙන්. අපිට හොයන්න ඕනේ දැන් විකුණුම් මිල නෙමෙයි. විකුණුම් පිරිවැය. එහෙනම් වැඩි කරන්න ඕනේ කාගෙන්ද පුතේ? 80 වෙනුයි වැඩි කරන්න ඕන. බලන්න කීය දෙන්නේ කියලා 1යි 4යි 80000යි පුතේ. සරල වැඩක්. හරි නේද? රයිට්. එහෙනම් මම හිතනවා මේ කාරණේ ඔබට අවබෝධ වෙන්න ඇති කියලා. අපි යමු පුතේ ඊළඟ අභ්‍යාසයන් වලට. ඊළඟට එන්න පුතේ ඔබේ නිබන්ධනයේ 8 වෙනි අභ්‍යාසය මාත් එක්ක කියව ගමු. අපි ගාන හදමු. බලන්න පුතේ ව්‍යාපාරයේ සෑම විටම විකුණුම් මිලෙන් 25ක් ලාභ ලැබෙන පරිදි භාණ්ඩ අලෙවි කරයි. විකුණුම් පිරිවැය 2,70,000ක් නම් බලන්න අපිට දෙනවා විකුණුම් පිරිවැය දෙන්නේ. හරි. ඒක ඔලු තියාගමු. මේ ව්‍යාපාරයේ දල ලාභ අනුපාතය වෙලා තියෙන පුතේ විකුණුම් මිලෙන් 125ක්. එහෙනම් මුලින්ම සූත්‍රය සම්පූර්ණ කරගමු. විකුණුම් මිලෙන් කියලා අපිට ගාන කියන්නේ වෙනම් විකුණුම් මිල 100යි ලාභය 25යි. එහෙනම් පිරිවැය වෙනවා පුතේ අපිට 75. එහෙනම් පිරිවැය 75යි ලාභය 25යි. ඒක තමයි පුතේ 100ට සමාන වෙන්නේ අපිට ගාන කියන්නේ විකුණුම් මිලේ ප්‍රතිශතයක් විදිහට. ඊළඟට අපිට ගාන කියනවා පුතේ විකුණුම් පිරිවැය 2,70,000ක් නම්. රයිට් ඒක ඔළුවේ තියාගන්න. අපෙන් ඉස්සෙල්ලා මහන්නේ විකුණුම් වටිනාකම ඊළඟට වනවා අපෙන් දල ලාභය. අපි හොයමු පුතේ මුලින්ම විකුණුම් වටිනාකම හොයමු. සමානයි ගානේ අපිට දෙන තොරතුරු තමයි අපිට භාවිතා කරන්න වෙන්නේ. එහෙනම් විකුණුම් පිරිවැය තමයි අපිට දෙන්නේ පුතේ 2,70,000ක්. ඒතර මේ 2,70,000 කියන එක්කෙනාට සමාන වෙන්නේ 100ද 25ද 75ද? මේකට සමාන වෙන්නේ පුතේ 75. ඇයි? අපිට ගානේ දීලා තියෙන්නේ විකුණුම් පිරිවැය. එහෙනම් මේ පිරිවැය කියන එක්කෙනා කීයද? 75යි 100. රයිට්. එහෙනම් 2,70,000 බෙදන්න ඕන පුතේ සමාන එක්කෙනාගෙන්. සමාන එක්කෙනා කියන්නේ 75. එහෙනම් 2,70,000 බෙදීම 75 වැඩි කරනවා අපිට පුතේ මොකද්ද? හොයන්න ඕනේ එක්කෙනාගෙන්. අපි හොයන්නේ කවුද පුතේ? 100ට අදාළ කෙනා. ඒ කියන්නේ විකුණුම් මිලයි හොයන්නේ. එහෙනම් වැඩි කරා කීයද පුතේ? 100න්. බොහොම ලේසි වැඩක්. බලන්න කොච්චර ලේසිද කියලා. ඔබට මේක ඉතාම ලේසියෙන් අවබෝධ කරගන්න පුළුවන්. 25 වන 3යි 100 නම් 4යි 3ට 1යි 27ට 9යි 90000 වැඩි කිරීම 4. ඔබට ලැබෙනවා 90000 වැඩි කිරීම 4 කියලා කියන්නේ 3,60,000යි 1,80,000 2. එහෙනම් මේ ව්‍යාපාරයේ විකුණුම් වටිනාකම වෙන්නේ කීයද පුතේ? 3,60,000ක්. බොහොම සරල වැඩක් කියලා ඔයාලට තේරෙනවා ඇති මේක. හරි. ඊළඟට අපිට බලමු පුතේ ගාන ඊළඟට අපෙන් අහන්නේ දල ලාභයේ කොච්චරද කියලා බලමු. අපි දල ලාභය හොයමු. මේක කජු වගේ වැඩක් වෙලා තියෙන දැන් අපිට ගානේ අපිට දෙන තොරතුරු හැබැයි අපිට මේක ඊට වැඩි පහසුකමින් හදන්න පුළුවන් කොහොමද? මේ ගානේ විකුණුම් වටිනාකම 3,60,000යි. 3,60,000යි. ඒකෙන් අඩු කරනවා පුතේ මේ ගානේ දීලා තියෙන විකුණුම් පිරිවැය කීයද? 2,70,000යි.
විකුණුම් වලින් විකුණුම් පිරිවැය ගියාම ඉතුරු වෙන්නේ දල ලාභය. ඒතර ඔබට ලැබෙනවා දල ලාභය කීයද? 90000යි. right. සූත්‍රයට දාලා මේක විසඳන්නත් පුළුවන්. මේ බලන්න. අපිට හොයන්න ඕනි දල ලාභය නම් සමානයි ගානේ අපිට දෙන්න තොරතුරු තමයි 270000යි විකුණුම් පිරිවැය. එයා බෙදුව එයාට සමාන එක්කෙනා ඒ කියන්නේ පිරිවැය 75 වැඩි කරනවා පුතේ. අපිට හොයන්න ඕනි දල ලාභය නිසා කීයද? 25යි. 1යි 75ට 3යි 1යි 9යි කියන්නේ 90000යි. ඔබට කියනවා ව්‍යාපාරේ දල ලාභය වෙන්නේ 90000යි. මේ සූත්‍රයට අනුව විසඳනවා උරු වෙන්න. ඒකයි මම එක ටිකක් වැඩිපුර භාවිතයට ගන්නෙ. right. මම හිතනවා මේ කාරණේ ඔබට අවබෝධ වෙන්නේ නැති කියලා. අපි ඊළඟට එමු පුතේ ඔබේ නිබන්ධනයේ 9 වෙනි අභ්‍යාසයට සරල අභ්‍යාසයක් අපි අභ්‍යාස දැන් කීපයක් සාකච්ඡා කරලා තියෙන්නේ. බලන්න මගෙත් එක්ක කියවා ගමු. දල ලාභ අනුපාතයේ විකුණුම් මිලෙන් 12.5කි. මේ දල ලාභ අනුපාතය පිරිවැය විකුණුම් පිරිවැයෙන් 12.5කි. විකුණුම් පිරිවැය ලක්ෂ 3ක් නම් අපිට හොයන්න කියනවා විකුණුම් වටිනාකමයි දල ලාභයයි. මේක තාම පහසු අභ්‍යාසයක්. හැබැයි ඔබට කලින් ගානට වැඩි පොඩ්ඩක් වෙනස් බලන්න. මේ ගානේ අපිට දෙන්නේ පුතේ දල ලාභ අනුපාතයේ විකුණුම් පිරිවැයෙන් 12.5. now ඔබට මම කාරණයක් සඳහන් කළා ගානේ අපිට කියන්නේ පිරිවැයෙන් ප්‍රතිශතයක් විදිහට නම් අපි ගන්න යා 100යි කියලා. එහෙනම් විකුණුම් පිරිවැය 100යි පුතේ මේකේ ලාභය වෙන්නේ 12.5යි. එහෙනම් විකුණුම් මිල වෙනවා 112.5. මම හිතනවා පැහැදිලි. right. විකුණුම් මිල වෙනවා පුතේ 112.5. මේ වගේ ගානක් ආවම ඔබට ඕනනම් මේ ප්‍රතිශතයක් විදිහට තියෙනවා මොකක් කරගන්න පුළුවන්ද? 100ට ගානක් විදිහට තියෙනවා භාගයක් කරගන්නත් පුළුවන්. මේ බලන්න ඒක හැදෙන විදිහ. විකුණුම් මිල 112.5යි. ඒකෙන් 100ක් තමයි මොකද වෙන්නේ? පිරිවැය. 12.5ක් තමයි වෙන්නේ මොනවද? ලාභය. එහෙනම් 112.5න් 12.5 කියන්නේ කොච්චරද? 12.5ට 12.5 එකයි පුතේ. 112.5ට ඒවා 9යි. එහෙනම් 9න් 1යි. ලාභය කොච්චරද? 9න් 1යි. එහෙනම් පිරිවැය කොච්චරද? 9න් 8යි. මෙහෙම හදාගත්තත් ලේසි. හරිද? වාගයක් විතර හදාගත්තොත් ඒත් ලේසි. 9න් 1යි. එහෙනම් විකුණුම් මිල කීයද? 9න් 9යි. ඒකෙන් 9යි. right. භාගයක් විතර හදාගත්තා ඒත් එන්නේ ඔබට 1යි right. බලමු අපි ගාන හදමු. ඒතර බලන්න පුතේ අපිට ගාන දෙනවා විකුණුම් පිරිවැය ලක්ෂ 3යි. අපිට හොයන්න කියන්නේ විකුණුම් වටිනාකම. හොයමු විකුණුම් වටිනාකමයි අපිට හොයන්න කියන්නේ. වටිනාකම සමානයි ගානේ අපිට දෙන්නේ පුතේ විකුණුම් පිරිවැය ලක්ෂ 3යි. එහෙනම් අපි දීලා තියෙන තොරතුරු සටහන් කර ගන්නවා. විකුණුම් පිරිවැය ලක්ෂ 3යි. එහෙනම් අපෙන් අහන්නේ විකුණුම් වටිනාකම. මෙයාට සමාන කෙනාගෙන් තමයි බෙදන්න ඕන. එහෙනම් බෙදලා බලමු කීයද? 100 තමයි මෙයාට සමාන එක්කෙනා. ඒ කියන්නේ අපි භාගයක් විතර ගත්තොත් 8 තමයි මෙයාට සමාන එක්කෙනා වෙන්නේ පුතේ. 8න් බෙදන්න ඕන. අපි හොයන්නේ පුතේ විකුණුම් මිල. එහෙනම් වැඩි කරන්න ඕන කීයද? 9. මම හිතනවා මේ කාර්යය පැහැදිලි. භාගයක් විතර ගත්තොත් එහෙමයි. right. ඒතර බලන්න කොච්චර දෙන්නේ කියලා. 8යි 30ට 3යි 60ට 7යි 40ට 5යි. බිඳුවයි 37500 වැඩි කිරීම 9. ඔබ මේ විදිහට ගත්තත් මේකම තමයි අවසානට වෙන්නේ. බලන්න ඔවා හදලා right. බිඳුවයි 45යි 63යි 67යි 27යි 33යි 3,37,500 පුතේ. එහෙනම් මේ ව්‍යාපාරයේ විකුණුම් වටිනාකම බොහොම සරල අභ්‍යාසයක්. මේක 100ෙන් බෙදලා 112.5 වැඩි කරා නම් ආයෙත් ඔබ මේ භාග වලට
කපාගෙත් නම් ආයෙත් ඔය ගානෝ තමයි රයිට්. ඊළඟට බලමු ඔබ එහෙමත් හදලා බලන්න. ගානේ අපිට ඊළඟට අහන්නේ පුතේ ව්‍යාපාරේ ධන ලාභය. බලන්න කොච්චර ලීස් වැඩක්ද කියලා. ඉන්න මාර්ථික හදමු. ධන ලාභය සමානයි. දැන් ඔබට දෙන විකුණුම් වටිනාකමක් තියෙනවා, විකුණුම් පිරිවැයක් තියෙනවා. එහෙනම් විකුණුම් වටිනාකමෙන් විකුණුම් පිරිවැය අඩු කරම අපිට එන්නේ මොකද්ද පුතේ? ධන ලාභය බලන්න 3,37,500යි. එයින් අඩු වෙන්න ඕනේ 3 ලක්ෂයක්. ඔබට එනවා 37,500යි මේ ව්‍යාපාරයේ දල ලාභය. මම හිතනවා මේ කාරණේ ඔබට පැහැදිලි ඇති කියලා.